සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं धम्मसवण कालो अयं भदन्ता धम्मसवण कालो अयं भदन्ता धम्मसवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कम्मस्सको हि कम्मदायादो कम्मयोनि कम्मबन्धु कम्मपटिसरणो यं कम्मं करिष्यामि कल्याणं वा पापकं वा तस्य दायादो भविष्यामीति अभिन्नं पच्चवेक्खितव्यं इत्यावा पुरुषेण वा घट्टेन वा पब्बजितेन वाति विहारस्थाने වැඩ කරන වන්දනීය පූජනීය අපගේ කල්යාණ මිත්‍ර සහෝදර අවසරයි ගෞරවනීය අධිකාරී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සුප්‍රතිපන්න උජුපටිපන්න ආදී සංඝ ගුණ දරන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි අද දවසේ මේ පින්වතුන් කවුරු මේ ස්ථානයේ එකතු පාදා වෙලා සූදානම් වන්නේ ලෝතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම බොහෝ කාලයක් පාරමී පුරලා ලෝක සත්‍යයට පෙන්වා දෙන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් විදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ඔබට විතරක් නෙමෙයි ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් මේ උතුම් ධර්ම දේශනාව මේ ආකාරයෙන් සංවිධානය කරමින් ධර්ම දානමය පිනට ධර්ම දානමය කුසලයට සම්බන්ධ වී තිබෙන බව සිහිපත් කරලා තියෙනවා ඕස්ට්‍රේලියාවේ පදිංචි ජයන්ති පතිරාජ මහත්මිය සහ පවුලේ සෑම සියලු දෙනාම නිර්මිනී බුලත් සිංහල මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාම සියලුම මිතුරු මිත්‍රයන්ගේ උපකාරයතුව මේ ධර්ම දේශනාව සිද්ධ කරවන බවට නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීම ධර්ම දේශනාවෙන් පසුව සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන කාලීය ධර්ම දේශනාවට වෙන් කර ගන්නවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුණා නම් ඔබේ ජීවිතය මගේ ජීවිතය හරියම නිරර්ථක ජීවිතයක් විතරයි. බුදු කෙනෙක් පහළ නොවුණු මනුෂ්‍ය ජීවිතයක් බුද්ධෝත්පාද කාලයක නොලැබිච්ච මනුෂ්‍ය ජීවිතයක් කිසිම අර්ථයකින් පෝෂණය කරගන්න බැරි කිසිම ධර්මයකින් පෝෂණය කරගන්න බැරි
මම නිතරම මේකට කියන වචනේ තමයි ඉබාගාතේ යන ජීවිතය. ඉබාගාතේ යන සත්‍ය සංසාර ජීවිතයේ අවිද්‍යාව තණ්හාව මූලික වෙලා නැවත නැවත කර්ම රැස් කරමින් අනවරහවුතු සංසාර ජීවිතයක් ගෙවාගෙන යනවා. හැබැයි දැන් ඔය පින්වතුන්ලා මේ ලෝකෙට ඉපදෙද්දී ඔය පින්වතුන්ලාට ඕම මේ අපි සසරක් ගෙවාගෙන එනවාය. අපිට භයානක සසරක් යන්න වෙනවාය. ඒ යන්න වෙන සසර මෙන්න මේ ආකාරයෙන් පවතින්නේ කියන කාරණා එකක්වත් ඔය පින්වතුන්ලාට ලොකු ගාණක් නැහැ. ඇත්තටම ඉපදෙද්දි කතාව පැත්තකට දාන්න පැය 24ම බණ රටේ පැය 24ම බණ කියන රටේ මෙච්චර කියලා ඇතනුන්ට කර්මය පිළිබඳව තැකීමක් නැහැ. ජීවිතේ සමහර පින්වත්නි සමහර ඇත්තෝ මේ මැරෙන්න ඔන්න මෙන්න 65යි 70යි ඒ කොහොම හරි තව දෙකක් තුනක් ඇදගන්න බලනවා මිසක් ලැබිච්ච ජීවිතයේ ස්වභාවය කල්පනා කරන බැලීම නම් හරිම අඩුයි. එනිසාම බුදුරජාණන් වහන්සේ ආදී අපූර්ව සූත්‍ර දේශනාවක් දේශනා කරලා තියෙනවා මේ අංගුත්තර පංචක නිපාතයේ තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. නීවරණ වර්ගය කියලා වර්ගයක් තියෙනවා අභින්න පච්චවෙක්කර සූත්‍රය කියලා. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියනවා පංචමානි භික්කවේ ධානානි අභින්න පච්චවෙක්කිතබ්බානි. මානවි කරුණු පහක් තියෙනවා. මේක හොඳට අහගන්න. මේ කරුණු පහ ඔබේ ජීවිතේම උඩියටිකුරු කරන කරුණු පහ. කරුණු පහක් තියෙනවා. මෙන්න මේ කරුණු පහ ඉත්‍යාවා පුරුෂේනවා. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ආයි කියනවා. බලන්න මේක අතහැරියේ නෑ හරිද? ගහට්ටේනවා පබ්බජිතේනවා. ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. දැන් බලන්න කොයි පිටුතුල කොහෙට හරි මේකෙන් අයිති ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා කවුද දැන් මේකේ අත් නොහැරුනේ? මනුස්ස ජීවිතේ කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ඔක්කොම හම්බෙලා. මෙන්න මේ හතර જાතිය විසින්ම අභින්නම් පච්චවෙක්කිතබ්බානි. නිතර කල්පනා කළ යුතු කාරණා පහක් දේශනා කොට වදාළා. මොනවද මේ කාරණා පහ? මම මේක මුලින්ම මේ කෙටියෙන් කියාගෙන යන්නම්. ජරා ධම්මෝහි මම ජරාව සකීයකටගෙන ඉන්නවා. ජරා ධම්මෝහි ඒක අනතීතෝ. ඒක මම ඉක්මවල නැහැ. මොකද්ද මේ කල්පනා කරන්න කියන්නේ? මම වයසට යෑම ස්වභාවයක් කරගෙන පවතිනවා. පවතිනවද නැද්ද? පවතිනවනේ පින්වත්නි. අංක 1 නිතර කල්පනා කරන්න කියනවා. කොහොමද? නිතර කල්පනා කරන්න මම වයසට යෑම ස්වභාව කොටගෙන පවතිනවා. 2 ව්‍යාධි ධම්මෝමි ව්‍යාධි ධම්මං අනතීතෝ. මම ලෙඩවීම කියන එක මුල් කරගෙන පවතිනවද නැද්ද? ලෙඩවීම කියන එක මම ස්වභාව කොටගෙන පවතිනවා. පින්වත්නි මේ මිනිස්සුන්ට තියෙනවා යෞවන මදය කියලා එකක්. තරුණ අයට විශේෂයෙන්ම ඕක තියෙනවා. මොකද්ද? යෞවන මදය. ඔය යෞවන මදය තියෙනකොට මේ මිනිස්සු හිතන් ඉන්නවා දැන් විශේෂයෙන්ම තරුණ කෙනෙක්ගේ ජීවිතයක් අපි හාරවුස්සල බැලුවොත් එයාට මේ කර්මය කර්මඵලය මේවා ගැන තැකීම හරි අඩුයි. එයා කොහොම හරි හදන්න අර ඕගලන්ගේ වචනින් කියනවා නම් මොකක් හරි ගේම් එකක් ගහලා එහෙම නෙවෙයි කියන්නේ නේ. මොකක් හරි ගේම් එකක් ගහලා මේ ජීවිතේ ගොඩ ගන්න හදනවා මිසක් සාංශාරික ජීවිතයක් යන්න තියනවාය. කුසල අකුසල කර්ම ගැන තැකීමක් කළ යුතුය. අකුසල කර්මයක් කළොත් විපාක තිබේවිය. කුසල කර්මයක් කළොත් විපාක තියෙනවාය කියන සංඥාව බොහෝ තරුණ තරුණියන්ට තියෙනවද? නෑ මගේ පින්වත්නි. තරුණ තරුණියන් පැත්තකින් තියන්න මෙච්චර මේ උදේ හවස බණහන් උපාසකම්මල උපාසක මහත්තුරු ගාව තියෙනවද? හරිම අඩුවෙන් තියෙනවා. ඔක තමයි ඇත්ත. සමහරු ඉන්නවා බැලුවොත් පන්සලේ. හැබැයි කරන කියන වැඩක් අරගෙන බැලුවොත් තවත් මිනිස්සෙක් රිදෝගෙන තවත් මිනිස්සෙක්ට හානි කරගෙන කිසිම මෘදුභාවයක් නැති. ඇයි මේ? දැන් යෞවන මදය ගැන කවර කතාවද නේ? 45ක් 50ක් වෙලාවත් මේක තේරුම් ගන්න නැති අය ඉන්නේ. එන්නේ ඔන්න ඔය යෞවන මදයට තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ දැන් පින්වත්නි ඕකනේ අපි පැවිදි වෙන්න බලපාපු කාරණා. නැත්තම් මේ තරුණ කාලෙදම ගිහි ජීවිතය අතහැරලා දාලා මහානකමට එන්න වෙන අවස්ථාවක් තිබ්බේ නෑනේ. කන්න බොන්න විදියක් නැතුව නෙමෙයි. ඉන්න හිටින්න තැනක් තියෙන්නේ නැතුව නෙමෙයි. ණය වෙලා බය වෙලා නෙමෙයි ඉන්නේ.
කල්පනා කරලා බැලුවාම අනේ දෙයියනේ මමත් වයසට යාම කෙලවර කොටගෙන පවතිනවා නම් මම මේ ජීවිතය පෝෂණය කිරීමෙන් කවර අර්ථයක්ද? විවාහයක් වෙන්න බැරි කමකටවත් දරුවෙක් මල්ලෙක් හදාගෙන පෝෂණය කරන්න බැරි කමකටවත් නෙමෙයි. මම පෝෂණය කරන මගේ ශරීරයත් වයසට යනවා නම් සාධාරණ නේද කතාව? මම පෝෂණය කරන බිරිඳ හෝ ස්වාමියාගේ හෝ දරුවාගේ හෝ ශරීරයත් ක්‍රමානුකූලව වයසට යනවා නම් එවැනි අසත්පුරුෂ දුර්ජන කෘතගුණ දන්නේ නැති ශරීරයක් උදේ හවස පෝෂණය කිරීමෙන් කවර අර්ථයක්ද? දැන් පින්වත්නි ඔය පින්තුල ජීවිත යුද්ධයක ඉන්නවද නැද්ද? මොන ජීවිත යුද්ධයේදී ඉන්නේ? කය පෝෂණය කිරීමේ යුද්ධයක පැටලිලාද නැද්ද? උදේ ඉඳන් රැය වෙනකම්ම ඉපදිච්ච දවස් ඉඳන් මැරෙන දවස වෙනකම්ම කාව පෝෂණය කරන්නද දුවන්නේ? විවේකයක් නැහැ, නිදහසක් නැහැ, නිදහසේ වැඩක් පලක් කරගන්න නැහැ. කාව පෝෂණය කරන්නද? ඇත්තම කතාව තමයි ඔබ අංක 1 ඔබ වැඩිම ආදරේ ඔබ වැඩිම කියා කරන්නේ ඔබ වැඩිම පරිස්සම් කරගන්න හදන්නේ ඔබමයි. ඊළඟට ඔබට සැප වේදනාවන් ලබා දෙන විවිධ වස්තු, ගෙදර, වාහනේ, ගෙදර ඉන්න බල්ලා පෝසා, ගෙදර ඉන්න දරුවා කියලා අටවගත්තු කෙනා. දැන් මේගොල්ලෝ ඔය පිටුතුල ඇත්තටම මේ දරුවාට එන ආදරය කියලා හිතන් හිටියට මේක තමයි මේ සක්කාය දෘෂ්ටි ආදී දෘෂ්ටිවල තියෙන බලවත්කම. ඔය පිටුතුල ඇත්තටම මේ දරුවට මහා ලොකු ආදරයක් කියලා එකක් නෑ. ඔය පිටුතුල බයයි දරුවා අතහැරීම කියන අතහැරීම තුල, ස්වාමියාව අතහැරීම කියන අතහැරීම තුල, භාර්යාව අතහැරීම කියන අතහැරීම තුල ඔබට ඔබ ලබා ගන්න සැප වේදනාවට හානියක් වෙයි කියලා. නේ මේ ප්‍රශ්නයක් අහන්න. වැඩියෙන්ම කැමති දරුවා මුලින් මැරෙනවා දකින්නද ඔබ මුලින් මැරෙනවටද? මොකද කියන්නේ? මුලින්ම ඔබ කැමති පළවෙනියට ඔබ මැරෙනවටද දරුවෙක් මැරිලා යනවා දකින්නද? මේ අම්මලගේ කනට කරලා මම මේක කිව්වොත් මේ අම්මලා තාත්තලා කියයි ස්වාමීනි අපි මුලින්ම කැමති කවුරු මැරෙනවටද? අපි මැරෙනවා දකින්නනේ. ඇයි? දරුවාගේ මරණය මට දරා ගන්න බලන්නකෝ. ඔබ කාගෙනද ඔබ හිතලා තියෙන්නේ? මං ගැනද දරුවා ගැනද? දරුවා ගැන කොයිදනේ? ඔය හිතලා තියෙන්නේ මං ගැන. මොකද මං ඉද්දි අරක කලින් මැරුණොත් මට මොකක් වෙනවද? මට දුක් වෙන්න වෙනවා. හැබැයි මං කලින් මැරුණාම මට ඒ දුක නෑ. ඒ දුක කාටද යන්නේ? එයා ඕන දුකක් විඳගත්තේ ඒක අපිට වැඩක් නෑ. හරිද? දැන් ආත්මාර්ථකාමීද ආදරයද? පින්වත්නි ඔබ සැබෑ මවක් නම් ඔබ සැබෑ පියෙක් නම් ඔබ කල්පනා කරන්න බෑ මම දරුණට පස්සේ මුන්ට අනේ නතක් නැති වුණොත් රස්තියද වෙයිද දන්නේ නැහැ. ජීවිතේ අනාථ වෙයිද දන්නේ නැහැ. මම මරුණට පස්සේ මගේ සොහොන් ගාවට ඇවිල්ලා මේ ළමයි අඬාඩී දීද දන්නේ නැහැ. ඒ නිසා නේද හරිම අම්මා කෙනෙක් නම් දරුවෙක්ට ආදරේ. ඔබ ප්‍රාර්ථනා කළ යුත්තේ කොහොමද? දැන් බලන්න ඔබ තාමත් හිතන්නේ මම මැරෙනවටද කැමති දරුවෝ මැරෙනවටද කැමති? ඔය තියෙන දරුවා මම මරුණට පස්සේ අපිට පේන්නේ ඒගොල්ලෝ ඕන දෙයක් කරගත්තේ. හැබැයි අපි මුලින් මැරුණොත් අපි කැමති. ආත්මාර්ථකාමී කුහක දුර්ගුණ නරක අසත්පුරුෂ දෙමෝපිය. හරි මේ තමයි ජීවිතයේ ඇත්ත. පින්වත්නි මතක තියාගන්න අපි හැමෝගෙම ජීවිතය වයසට යන කෙනෙක් කෙලවර කොටගෙන පවතිනවා. මම දැකලා තියෙනවා සමහර අම්මලා වයසට ගිහිල්ලා කොන්ද කුදු කරගෙන කුදු වෙච්ච කොන්ද කෙලින් කරගන්න බැරුව පාරේ යනවා. මට ඒ ස්වභාවය වෙන්නේ නැද්ද? ඔබට ඒ ස්වභාවය වෙන්නේ නැද්ද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට වඩින ගමන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආනන්ද මගේ කය දැන් දිරච්ච කරත්තයක් වගේ කෑලි එකතු කරගෙන යන කරත්තයක් වගේ තමයි මම මේ යන්නේ. හිතන්න තුන් ලෝකයකට අග්‍ර වෙච්ච භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශරීරය
ජරාව කියන එක දහයාද කොටගෙන පැවතියා නම් අපි ඔබ ගැන කවර කතාවනේ? අපි වයසට යනවාමයි. මතක තියාගන්න. වයසට යන ශරීරය පෝෂණය කරන්නේ මොන්ටිසෝරි ඉඳන් ඉස්කෝලේ ගිහිල්ලා කැම්පස් ගිහිල්ලා උපාධි කරලා රස්සා කරලා දැන් කන්න දුන්නට වැඩක් නැහැ. කොච්චර කන්න දුන්නත් මෙයා අපිව වයසට යවනවද නැද්ද? යවනවාමයි. අපි නම් පච්ච වෙක්කිතබ්බා පින්වත්නි නිතර කල්පනා කරන්න. ඉත්‍යාව පරිසේනවා ගහටේනවා පබ්බජිතේනවා මේව කල්පනා කරනවා කියලා වරදින්නේ නැහැ. දැනගෙන ජීවත් වෙන ඔය දුවන ජීවිත යුද්ධය, ඔය දුවන ජීවිත රේස් එක වැඩි කාලයක් දුවන්න පුළුවන් එකක් නෙමෙයි. වයසට යන කෙලවර කොටගෙන පවතින එකක්. ඒ විතරක් නෙමෙයි. දෙවෙනි කල්පනාව. ව්‍යාධි ධම්මෝහි ව්‍යාධින් අනතීතෝ. මම ලෙඩවීම කියන එක ස්වභාව කොටගෙන පවතින කෙනෙක්. නැද්ද? පින්වත්නි මං ඊයේ ධර්ම දේශනාවකට වැඩම කරලා එන ගමන් ගෙදරකට වැඩම කළා. කොළඹ පැත්තේ මේ ගෙදර ස්වාමියා තාම හොඳ රැකියාවක් කරපු කෙනෙක්. නමුත් අවසාන කාලේ වෙනකොට එක පිළිකාවක් හැදිලා පෙනහැල්ලේ මට පින්තූරයක් පෙන්වුවා. පින්වත්නි පින්තූරය පෙන්නනකොට ආයෙත් මට හිතුණා දෙයියනේ මේ ජීවිතේ නම් හැටි පරිම ලස්සන ජීවිත. පින්වත්නි පුදුම අසත්පුරුෂ විදියට කෙලවර වෙලා නහයෙන් බඩ දාලා ඇඟවල් කෙට්ටු වෙලා කටු පෑදෙන ගානට අවසානයේදී ඇඳකට මෙට්ටකට වෙලා ජීවිත කාලයක් දුක් විඳලා හිස්සකින් මැරලා යන්න වෙනුත් මම ඒ ස්වභාවයේ පවතින කෙනෙක් නෙමෙයි. පින්වත්නි තරුණ කාලේ අර මේ මොනවා කරගෙන හිටියත් දැන් කාලේ නම් තියෙන කෑම බීම එක්ක දැන් කාලේ නම් කන්න බොන්න තියෙන මේ ජරා ජාති එක්ක මොනවා කරන්නද? අපි ඉපදිලා ඉන්නේ මේ වගේ ස්වභාවයක. අපිට නම් අවුරුදු 35ක් 40ක් යනකොට හැදෙන ලෙඩේ හොයාගන්නවත් මේ ලෝකෙට පුළුවන් වෙන එකක් නෑ. පිළිකාවක් දෙකක් තුනක් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න. අනිවාර්යෙන් හැදෙනවා. නොහැදුනොත් නම් හරිම පුදුමයක්. අක්මාව පිළිකා කියයි, අරහෙ පිළිකා කියයි, මෙහෙ පිළිකා කියයි, අක්මා ඉල්ලන් යන්න ඕනි, වකුගඩු ඉල්ලන් යන්න ඕනි, ඒව ඔපරේෂන් කරාට පස්සේ අවුරුදු ගණන් ඒවත් එක්ක දුක් විඳින්න ඕනි. මේක තමයි මගේ ජීවිතේ කෙලවර. එහෙම අසත්පුරුෂ ජීවිතයක්ද නැද්ද මේ ආදරේ කන්න බොන්න දීලා මේ ආදරෙන් සලකලා දැක ගන්න හදන්නේ. මේ තමයි බුදුදහම. මෙන්න මේක තේරුම් අරගෙන ඔය දුවන ජීවිත යුද්ධේ නවත්ත ගන්න මිසක් මේකෙන් මොනවත් ඉල්ලන්න වෙන්න එපා. කිසා ගෞතමී පන්සලට ගියේ දෙයක් ඉල්ලන්න. හැබැයි කිසා ගෞතමී පන්සලට ගියාට පස්සේ තේරුම් ගත්තා ඉල්ලලා වැඩක් නෑ. හැමදේම දැන් දරුවට පණ ඉල්ලගෙන නෙමෙයි පන්සල ගියේ. ස්වාමීනි මගේ දරුවට පණ ටිකක් දෙන්න බැයි. ඕක නිකිම්ම ගිහිල්ලා මැරිලා ඉන්නවානේ. එතකොට නිවන් දකින්න නෙමෙයි පන්සලට ගියේ මොනවද ඉල්ලන් එන්න පන්සලට ගියේ. ඔය පිටුතුලත් එහෙම එනවනේ. දරුවා සිසත් කරනවා ඒ පිළිත් තුලකට ගහන්න කියලා හරි මොකකට හරි එනවා. හැබැයි කිසා තේරුම් ගත්තා ගෙදරින් ගෙදරට අබ හොයාගෙන යද්දි නොමලගේකින් මට ඉල්ලන්න දෙයක් මේ ජීවිතේ නෑ. හැමෝටම මේ ජීවිතේ ලැබිලා තියෙන්නේ නැති වෙන්න නම් ලෙඩ වෙන්න නම් වයසට යන්න නම් මම මේ දරුවත් එක්කන් ඉල්ල යන ජීවිතේ වැඩක් නෑ. මමත් නැති වෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් නැති වෙනවා. මගේ දරුවා නැති වෙච්ච කර්මයක් නෙමෙයි. කිසා පුංචි දරුවව සොහොනින් අතහැරලා දාලා ආවා. ඔබ තාමත් සවනක් දිහා බලාගෙන අඬනවා. කිසා තේරුම් ගත්ත පාඩම තේරුම් ගන්න බැරුව. කිසා ගෞතමී අන්තිම උත්තමාවියක් පාටපත් වුණා. හරි. ඔන්න කල්පනා කරන්න. මම ලෙඩවීම ස්වභාව කොටගෙන පවතින කෙනෙක්. පින්වත්නි, නිරෝගී මදය කියලා එකක් තියෙනවා සත්වයාට. ඔය නිරෝගී මදය තියෙනකොට හිතෙනවා අපිට නම් ඕම වෙන එකක් නැහැ. හාන්සි පුටුවෙම පණ ටික යයි කියලා. හැබැයි හාන්සි පුටුවේ පණ ගියත් ඉන්නේ හරිම අඩුයි. හැමෝම නහය කටින් බට දාගෙන ඉස්පිරිතාලවල වලට වෙලා ECG මැද්දේ, ස්කෑන් යන්ත්‍ර මැද්දේ දෙන්නෙක් තුන්දෙනෙක් ඇඟ උඩ නැගලා පොරකද්දි දෙන්නෙක් තුන්දෙනෙක් පපුවට කරන්ට් එක අල්ලද්දි නැති වෙච්ච ජීවිත තමයි බොහෝ දෙනෙක් ඉතුරු. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. දැන් මම මේ බණ කිව්වා කියලා මට ඒ ටික වෙන්නේ නැද්ද? වෙන්නේ වෙනවා. සමිනාසිනම් මොකක්ද කියන්නේ? මේකට ලෑස්ති වෙන්න. මේක කල්පනා කරන්න.
මේක පින්වත්නි ඔබට මටත් මුහුණ දෙන්න වෙන යථාර්ථයක්. මේක නවත්තන්න බෑ. මේක වෙනස් කරන්න බෑ. ලැබවීම කියන එක වෙනවාමයි. වයසට යෑම කියන එක වෙනවාමයි. තුන්වෙනියට කල්පනා කරන්න කියනවා තවත් එකක්. භයානකම එක මරණ ධම්මෝහි මරණං අනතීතෝ. මාව මේ මනුස්ස ජීවිතය සදාකාලිකව ලැබිච්ච එකක්ද? తాවකාලිකව ලැබිච්ච එකක්ද? తాවකාලිකයි. ලෙඩ වෙලා වයසට ගිහිල්ලා ඉතිරිවත් වෙන්නේ අවසානයේදී කනත්තක් ඇතුළට එක්ක ඔය ජීවිතයේ කෙලවර මතක තියාගන්න කොච්චර මහන්සි වුණත් කොච්චර රැකගන්න හැදුවත් කොච්චර සැප වේදනා දෙන්න හැදුවත් ඔය ජීවිතයේ කෙලවර තියෙන්නේ එක්ක අඩි 6ක් ඇතුළේ වලක් එක්ක ආදාහනාගාරයක අඩු ගොඩක්වත් නැති තරම් පිච්චිච්ච අඩු ගොඩක්. කොහේද දුවන්නේ? අවසානයේදී අඩි 6ක් ඇතුළත යන්න තියෙන ජීවිතයක්. ඇයි පින්වත්නි මේක තේරුම් අරගෙන මේ ජීවිතය පෝෂණය කිරීමේ යුද්ධයෙන් අයින් වෙන්නේ? මතක තියාගන්න ඔබ මැරිලා දින 5ක් යනකොට අඩුම 7 දවස් දානේ වෙනකොට ඔබේ ගෙදර අය 7 දවස් දානෙට කුයන්නේ හිනා දෙවි විහිළු කතාවක් කිය නිසා ඒගොල්ලන්ට 5 දවස් වෙනකොට මේ යථාර්ථය අමතක වෙලා යනවා. ඔබ තමයි ඇත්ත. අපි දැක්කා ජීවිතයට වඩා මිනිසුන්ට ආදරය කරපු නෝනාවරු, ජීවිතයට වඩා මිනිසුන්ට ආදරය කරපු දරුවෝ, තාත්තලට ආදරය කරපු අම්මලට ආදරය කරපු අම්මා තාත්තා ස්වාමියා මැරුණට පස්සේ දින 5ක් යද්දී 7 දවස් දාන්නට බෝංචි කෑල්ල කපද්දී තාත්තා මැරිලා ඉන්නේ 7 දවසටයි උයන්නේ කියලා අමතක වෙච්ච. ඒක තමයි ඇත්ත. එහෙම අවුරුදු 3ක් 4ක් 5ක් යනකොට ඔබට බදින වලේ ගඩොලක් නැති වෙන්න. ගෙදර ඔබේ පින්තූරයකට මල් මාලයක් නැති වෙන්න ඔබට මේ ලෝකයේ අහිමි. එහෙම ජීවිතයක් පෝෂණය කරන්න. එහෙම ජීවිතයක් සකස් කරන්න. පින්වත්නි මේ යථාර්ථයට මුහුණ දෙන්න. ලෑස්ති වෙන්න. මමත් මැරෙනවා. ඔබත් මැරෙනවා. ඔබත් වයසට යනවා. මමත් වයසට. ඔබත් ලෙඩ වෙනවා. මමත් ලෙඩ වෙනවා. මේකෙන් අපිට ගැලවෙන්න බෑ. උප්පත්තිය සහේ වේදම් මරණං ආගතං සදා. ඉපදුනා නම් මැරෙන්න වෙනවාමයි. ජීවිත රේස් එක නවත්ත ගන්න. දුවන්නේ වැරදි පැත්තකට. දුවන්නේ හිස් පැත්තකට. කෙලවර උරුම වෙලා තියෙන කනත්තක්. කෙලවර උරුම වෙලා තියෙන මරණය. කෙලවර උරුම වෙලා තියෙන ගඩොලක් නැති මිනිවලක් යට. කෙලවර උරුම වෙලා තියෙන ස්පිරිතාලයක්, පිළිකාවක්, පිළිකාරවල. පිටති. ඔබට නම් තව බොහෝ කාලයක් නැහැ. මතක තියාගන්න. අපිට නම් තව යෞවන මදයක් හරි කියලා කියන්න පුළුවන්. අවුරුදු 20 ප්‍රාත්තියක් නිසා මේ යන්තම් තව උපරිමාංශ ජීවත් වුණත් 30ක් විතර හරි ඉඳී 60ක් හිටිය. ඔය පින්වතුනි. දැන් 45යි 50යි කියලා කියන්නේ තව අවුරුදු 10ක් ජීවත් වුණොත් 360 වැඩි කිරීම 10යි කියන්නේ දවස් 3600යි. ඔබට තව අවුරුදු 10ක් අවශ්‍ය තිබ්බොත් ඔබට මේ මනුස්ස ජීවිතේ ජීවත් වෙන්න වෙන්නේ මතක තියාගන්න තව දවස් 3600ක් විතරයි. ඔබ දවසට එකපාරක් නෑවොත් ඔබට තව ශවයක යටට ගිහින් නාන්න වෙන්නේ 3600 පාරක් විතරයි. ඔබ බත් කෑවොත් දවසට වේල් 3ක් ඔබට බත් කන්න වෙන්නේ තව 3600 වැඩි කිරීම 3 10800යි. බත් පිගම් 10000ක් විතරයි. බත් පිගම් 10000ක් විතරයි. එතනින් මේ ජීවිතේ ඉවරයි. එතනින් ඔය දුවපු යුද්ධේ ඉවරයි. පුංචි කාලේ නම් ඉස්කෝලේ ගිහිල්ලා පුංචි කාලේ නම් මේක පෝෂණය කරලා පුංචි කාලේ නම් මේකට සලකලා එක එක විකාර කෝලම් අන්දලා එකපු ජීවිතය අවසානයේදී හිස් සතුන් මරණයට යන්න වෙනවා කියන අභාග්‍ය නම් පුදුම අභාග්‍යයක්. ඔක දකින්න. ඔක දැක්කහම මොකක් වෙනවද? පළවෙනියට මොකද්ද වෙන්නේ? ඔන්න බලාගන්න වෙනද? මේක දකමි පළවෙනි කෙනා ඔය ජීවිත රේස් එක නවත්ත ගන්නවා. මොකක්ද? මේ වචනේ හොඳට මතක තියාගන්න. ජීවිත රේස් එක නවත්ත ගන්නවා. අඟුලිමාලට කිව්වේ අඟුලිමාල මන් නැවතිලා එන්නේ ඔබ නවතින්න. ඔය දිවිල්ල වැඩක් නේ. ඔබේ ජීවිත රේස් එක නවත්ත ගන්න. දරුවෝ, ගෙවල් දොරවල් මේව කියනකොට ඉතින්දී ආමුද්‍රෝණි අපි ඔක්කොම මහාන වෙන්නද කියන්නේ කියලා. පින්වත්නි මහාන වෙන එක පැත්තකට දාන්නකො පැවිද්දන කොහොමත් නිර්භය වෙනවනම් අනේ සාදු සාදු
වෙන්න බෑ නම් අඩුම දරුවෝ මල්ලෝ ගෙවල් දොරවල් ඥාතියෙක් කොයි පිස්සු හැදිලා වගේ දුවන දිවිල්ල නතර. ඔය දිවිල්ලේ කෙලවර පින්වත්නි අර්ථයක් දරුවෙක්වත් නෑ පිටට පිළිසරන්නට හරිද? පුත්තා මත්ති ධනං මත්ති ඉති බාලෝ විහඤ්ඤති. බාලයා හිතනවා කවුද හිතන්නේ? බාලයා හිතනවා පුත්තා මත්ති මට පුතුන් නැත. ධනං මත්ති මට ධනෙ ඇත. හැබැයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අත්තාහි අත්තනෝනක්ති. තමන්ට තමන්වත් කුතෝ පුත්තෝ කුතෝ ධනං. මට කොහින්ද දරුවෝ? මට කොහින්ද ධනෙ? ඇයි හිතන්නේ මැරිලා යනවා. මැරෙනකොට සමානකට වතුර ගුරක්වත් දෙන්න කෙනෙක් ළඟ කොච්චර දරුවෝ හිටියා, කොච්චර ඥාති හිටියා. ඔක තමයි ජීවිතය ඇත්ත. ඒ වෙලාවට වතුර ගුරක් දුන්නත් වැඩකුත් නැහැ. ඒ මරණ වේදනාව කාටවත් හුවමාරු කරගන්න බෑ. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. හැම දෙනෙක්ටම දාලා යන්න වෙනවාමයි. ඒ මරණාසන්න වේදනාවෙන් පස්සේ මරණින් මත්තේ ඔබ හිතන්න නිකන් ගිහිල්ලා ඔබ උපදිනවා කොයිද? ඔය ත්‍රිකුණාමලී පැත්තේ හරකෙක් වෙලා. උදාහරණයක්. කොයිද? ත්‍රිකුණාමලී පැත්තේ හරකෙක් වෙලා උපදින. දැන් නම් ත්‍රිකුණාමලී නෙමෙයි මේ පැත්තේ හරකෙක් වෙලා ඉපදුනත් ඉතින් මරන්න තමයි දෙන්නේ. ඕක නියත්. මේ කර්මය කියන එක අමතක කරලා මිනිස්සු. එළදෙනෙක් ඉපදුනොත් නම් යන්තම් තියාගන්නවා කියලා ටිකක් හරි ගන්න. හරකෙක් ඉපදුනොත් මොකක් වෙනවද? මට මේවා කියන්න වෙනවා. ඉතින් ඔය පිටුතල මේව උපේක්ෂාවෙන් දරා ගන්න. මොකද බන කර්මය ගැන කියලා දෙන්න මෙතන හිතන්න බැරිලාව ගවයෙක් වෙලා උපදිනවා. ඔය ගවයාව ලොකු කරන්නේ මස් ගන්නනේ. විශේෂම අන්‍යාගමිකයි විශේෂයි. මරණකොට ඉස්සරහා අත් දෙක කණුවකකට ගහනවා. පිටිපස්සේ කකුල් දෙක තවත් කණුවකකට ගහනවා. පළවෙනියටම කරන්නේ ලොකු කුළු ගෙඩියක් අරගෙන ඔලු කට්ට මැද්දට ගහනවා ඇදගෙන වැටෙනවා. හිතන්න ඔබේ ජීවිතය ඔබ ඊළඟ පාර මෙවැනි ගවයෙක් වෙලා මේ මරණයට මුහුණ දෙද්දී ඔය වදින කුළු ගෙඩි පාරෙන් බේරගන්න දරුවෙක් ඉන්නේ. එමොයි පින්නතේ ගියාත්මේ දරුවා, ගියාත්මේ අම්මා, ගියාත්මේ තාත්තා. දැන් මේ වෙලාවේ ඔය පුල්මුඩේ පැත්තේ හරකෙක් වෙලා මරණයටපත් වෙනවා කියලා හිතන්න. ඔබට බේරගන්න පුළුවන්. ඔබට බේරගන්න පේනවද? ඔබට බේරගන්න දැනෙනවද? දැනෙන්නේ නැහැ මගේ පිළිවෙල. ඊට පස්සේ මේ හරකගේ බෙල්ල කපන්නේ දෙන්නෙක් දෙපැත්තෙන් කියතක් වගේ එකක් අල්ලගෙන එක්කෙනෙක් ඒ පැත්තට අදිනවා අනිත් කෙනා මේ පැත්තට අදිනවා. හිතන්න මගේ රත්තරන් පින්වත්නි ඔබේ අත් දෙකයි කකුල් දෙකයි ගිට ගහලා කවුරු හරි කෙනෙක් ඔබේ නහය කපුව ටිකින් ටික පොඩි අර ජකඩ කපන කියතකින් කන කපලා දැම්මොත් අනිත් කන කපලා දැම්මොත් බෙල්ල ටිකින් ටික කපලා දැම්මොත් අර හරකගේ බෙල්ල කොච්චර ලොකුයිද? එයාට කොච්චර රිදෙනවද? කවුද බේරගන්නේ? ඔබට ඊළඟ පාරේ ඔය ජීවිතයක් මරණින් මත්තේ ගිහිල්ලා ලැබුණා. මේ ජීවිතේ ඉන්න දරුවෝ මල්ලෝ කවුරුත් පිටත් ආයි පිට පිළිසරණ වෙනස පවතින්නේ. ඒ නිසා නිතර කල්පනා කරන්න මරණ ධම්මෝහි මරණ ධම්මං අනතීතෝ මම මරණය දහයාද කොටගෙන පවතිනවාය. මම මරණය ස්වභාවය කොටගෙන පවතිනවාය. මම ඒකෙන් මිදිලා දවල්තුන තුල මැරෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? මැරෙනවාමයි. අමරණීය බේත් හොයන්න යන්න එපා. මහා සම්පatti සම්පත්තා යතා සත්තා මතායිද තතා අහං මරිස්සාමි මරණං මම හෙස්සති. ජීවිතං උදයා අත්තං සූර්යෝ විධාවති. ජීවිතය කියන එක හටගත්ත නම් මැරෙනවාමයි. අමරණීය විය හැකි බෙහෙතක් නම් ලෝකේ නැත. අමරණීය වූ පුද්ගලයෙක්ද ලෝකේ නැත. එය නිකම් බාල පෘථග්ජනයන්ගේ සංකල්පනාවක් පමණි. තුනයි. මොකක්ද අංක 1? මම ජරාවටපත් වෙන කෙනෙක් නේ. 2 මම ලෙඩවීම ස්වභාවයකටගෙන ඉන්න කෙනෙක්. 3 මම මරණය කෙලවර කොටගෙන ඉන්න කෙනෙක්. 4 මේක හරියම වටින එකක්. සබ්බේහි මේ පේ නානා භාවෝ විනා භාවෝති. මාගේ ප්‍රියමනාපය ඉන්නවනේ. දැන් මරණයත් එක්කම මේ ප්‍රියමනාපයගේ මොකක් වෙන්න වෙනවද? වෙන් වෙලා යන්නට සිද්ධ වෙනවාය. එනිසා පින්වත්නි මෙන්න මේ වෙන් වෙලා යන්න ඉන්න අය නිසා පව්කම් කරන්න එපා.
ඇයි දන්නවද? මේගොල්ලෝ මේ తాවකාලිකවනේ අපිට ලැබුණේ. සමහර අම්මලා දරුවෝ නිසා බොරු කියනවා. සමහර අම්මලා දරුවෝ නිසා හොරකම් කරනවා. සමහර අම්මලා දරුවෝ නිසා කායිකව දුස්චරිතය හැසිරෙනවා. වාචසිකව දුස්චරිතය හැදිරෙනවා. දැන් වෙනත් ඉගෙන ගන්න දරුවෙක්ට ඉරිසියා කිරීම ආදීන් සිතින් දුස්චරිතය හැසිරෙනවා. සමහර දරුවෝ අම්මලා නිසා, ස්වාමියා භාර්යාව නිසා, භාර්යා ස්වාමියා නිසා මේ කිසිම කෙනෙක් අපිත් එක්ක සදාකල් යන්නේ නැහැ. යන එකම එකයි පවතින්නේ. ඒ තමයි පස්වෙනියට කල්පනා කරන්න කියපු කාරණාව. කම්මස්ස කෝම්හි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ. කම්මස්ස කෝම්හි එකින් එක කියලා දෙන්න. මම මගේ කර්මය කොටස් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. කුසල කර්ම අකුසල කර්ම කියලා. මගේ කර්මය මගේ මේ සම්මුතියෙන් කතා කරොත් සම්මුතියෙන් මේ සාංශාරික ජීවිතයක් පැවතෙන ආත්මයත් එක්ක පවතිනවද නැද්ද? පින්වත්නි, කර්මය තමයි හැමදේම. ඔබේ මේ ජීවිතය තීරණය කළේ, ඔබේ මේ උස තීරණය කළේ, ඔබේ පාට තීරණය කළේ, ඔබේ අධ්‍යාපන මට්ටම තීරණය කළේ, ඔබ උපදින තැන තීරණය කළේ, ඔබට අද මේ බණ ටික ඇහෙන්න කන තීරණය කළේ මොකක්ද? කම්මස්ස කෝමි. ඔබ කරගත් කුසල අකුසල කර්මය. කම්ම දායාද. ඒ කර්මය තමයි ඔබ සාංශාරික වරන් යන දායාදය. ඔබ යමක් කළොත් යම් කම්මං කරිස්සාමි, යම් කර්මයක් කළොත් කල්යාණං වා පාපකං වා, හොඳ එකක් වේවා නරක එකක් වේවා, තස්ස දායාදෝ භවිස්සාමි. ඒක තමයි ඔබ සාංශාරික වරගෙන යන්නේ. කම්ම යෝනි කම්ම බන්දු. කර්මය මගේ ඥාතියෙක් වගේ. ඔන්න ඔබේ ඥාතිය කවුද? කර්මය තමයි ඔබේ ඥාතිය. කර්මය තමයි පින්වත්නි සාංශාරිකව මේ බලන්න. දැන් ඔබ මේ ලෝකෙට ඉපදුනානේ. ඔබ ඉපදෙනකොට පින්වත්නි දැන් විද්‍යාත්මකව කල්පනා කරලා ගන්නකො. ඔබට මේ බණ කිව්වම නේ ඔක තේරෙන්නේ නැත්තේ. ටිකක් විද්‍යාත්මකව කිව්වම ඔක තේරෙනවා. ඔබ උපදිනකොට ඔබේ ශරීරයට ලැබෙනවා අපි කියන්නේ ඥාන කියලා. අම්මගෙන් ලැබෙන ටිකක් තියෙනවා, තාත්තගෙන් ලැබෙන ටිකක් තියෙනවා. විද්‍යාත්මකව නම් ඔබට කියන්නේ වර්ණ දේහ කියලා. තාත්තගෙන් 23යි, අම්මගෙන් 23යි උප්පත්තිය ලැබෙන සත්වයකට එයාට සම්පූර්ණයෙන්ම වර්ණ දේහ 46ක් විතර තියෙනවායි කියලා විද්‍යාවෙන් කියලා දීලා තියෙනවා. මෙන්න මේ වර්ණ දේහත් එක්ක මේකත් එක්ක එකතු වෙලා තියෙනවා. මේක ඇතුලේ තියෙනවා DNA. නැත්නම් ඥාන කියලා කියන්නේ අන්නේ ඥාන කියන එක. ඔය ඥානවල තමයි තියෙන්නේ ඔබට ඔබේ මොලේ මට්ටම. මොකේ මට්ටමද? මොලේ මට්ටම. ඔබේ උස ඔබට ලැබෙන්න තියෙන කියන්නේ ප්‍රියමනාප කෙනෙක් නම් එයාට ටිකක් සම්පත්තියෙන් ලැබීම වැඩි වෙන්න පුළුවන්. නැද්ද? එහෙම වෙන්න පුළුවන්. එතකොට ඒවත් එක්ක ඔබේ ලැබීම නොලැබීමත් බලපානවා. අනිත් එක පින්වත්නි ඕක ඇවිල්ලා පිළිසිඳ ගන්න මව් කුස තියෙනවනේ. දැන් කවුද ඔවා තීරණය කරන්නේ? උස තීරණය කළේ කවුද? මොළය තීරණය කළේ කවුද? අම්මා. අම්මා තීරණය කළා නම්, තාත්තා තීරණය කළා නම් ඔබට දෙන්නේ ප්‍රශස්තමයවද නැද්ද? දැන් අම්මට ප්‍රශස්තමයව දෙන්න අඩුම අම්මා දන්නේ මේ උපදිනකම් මේ ඉස්සර නම් ඔය කාසි උඩද දා මාල් උඩද දා තමයි බැලුවේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා. දැන් කෙල්ලෙක් කොල්ලෙක් වෙන එක ගන්නකො. ඉත්ති භාව රූප පුරුෂ භාව රූපනේ. මේ භාව රූපේ බෙදලා දෙන්නේ කවුද? දැන් අම්මයි තාත්තයි මෙන්න මේට අපි මේ පිරිමි දරුවෙක් හදන්නේ, ගැහැණු දරුවෙක් හදන්නේ කියලා හදන්නේ. එන්නේ කවුද? එන්නේ කෙනා බාර ගන්න වෙලා. එතකොට කවුද ඒක තීරණය කරන්නේ? කොයි දෙවියෙක්ද? දෙවියෙක් තීරණය කළේ. දෙවියෙක් නෙමෙයි තීරණය කළේ. ඔබ పూర్ව ජීවිතේ කරගත්තු කුසල අකුසල කර්මාණු රූපීව විඥානීය බැහැගත්ත නිසා සත්ෝපත්තිය කියන සම්මුතියෙන් සිද්ධ වෙන මේ විඥාන පරම්පරාවෙන් පැවැත්ම හටගත්ත නිසා පින්වත්නි හැම දෙයක්ම කර්මයෙන් මේ වෙනකොට ඔබේ මරණය කර්මයෙන් විසින් තීරණය කරන්න ඉවරයි. මරණ හතරක් තියෙනවනේ ආයුක්කය, කම්මක්කය, උභයක්කය, උපච්ඡේදක කියලා.
කෙනෙක්ගේ කර්මය බලන්න පිටුනේ අපේ අසරණකම දැන් අපි ආවේ මනුස්ස ජීවිතයට අවුරුදු 80ක් විතර පරමාවශ්‍ය තියෙන කාලයකනේ සාමාන්‍යයෙන් ගත්තාම. හැබැයි ඔබ ඉපදිච්ච කර්මය අවුරුදු ලක්ෂයක් ජීවත් වෙන්න පුළුවන් ප්‍රබල එකක් කියලා හිතන්න. දැන් ඔබට ලක්ෂයක් ඉන්න පුළුවන්ද? ඇයි? මොකක්ද ඉවර වෙන්නේ? මොකක් හෝ කර්මයක් නිසා තමයි අඩු අවශ්‍ය තියෙන කාලයක ඉපදිලා තියෙන්නේ. ප්‍රතිසන්දි විඥානීය ප්‍රබල වුණත් අවුරුදු ලක්ෂයක් අවශ්‍ය දෙන්න ඉපදිච්ච තැන පුබ්බේචකත පුඤ්ඤත පූර්ව කර පින්නු ඉපදිච්ච තැන අවශ්‍ය ප්‍රමාණය අවුරුදු 80යි නිසා ඔබට ඔබේ සම්පූර්ණ කර්මයම මේක විඳින්න වෙන්නේ මගදී මොකක් වෙනවද 80ක් වෙද්දි මේකලා යන්න වෙනවා. ඒකට කියනවා ආයුක්ඛය මරණය කියලා. මොකද්ද කියන්නේ? ආයුක්ඛය මරණය. දෙක කම්මක්ඛය මරණය. දැන් අවුරුදු 80ක් තියෙද්දි 50න් විතර මේකලා යන්නේ. මොකක් ඉවර වෙලාද? ඉපදිච්ච ප්‍රතිසන්දි කර්මය ඉවර. එතනින් එහාට ඒ ජීවිතේ ඉන්න තරම් එයා ප්‍රබල නැහැ. දැන් පින්වත්නි කවුද මේවා ලියන්නේ? කවුද මේවා තීරණය කරන්නේ? කවුද මේ වගේ නිර්ණායකයෙක් තීරණය කරන්නේ? මතක තියාගන්න කර්මය නිසා වෙන කාටවත් මේක කරන්න බෑ. දෙකක් මම මේ නිකන් උදාහරණයකට අරගෙන කිව්වේ. පින්වත්නි ඒ නිසා මගේ පින්වතුන්ලා හැමතිස්සෙම මතක තියාගන්න අනිත් එක තමයි මේ. ඔබ කරගන්න කුසල කර්ම නිසා ඔබට පිහිට පිණිස පවතින මිත්‍යා දෘෂ්ටි පස්සේ දිව්වයි කියලා ඔබට පිහිටක් පිළිසරණක් ලැබෙන්නේ නැහැ. ඔය එක එක්කෙනා දැන් මට පුළුවන් ද ඔබ අපායට යන්න? ඔබ හිතනවාද මට ඔබ අපායට යන්න? යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පල. ඔබ වපුරන්නේ ඔබ කරලා තියෙන යහපත් වැඩ නම් ආයි බය වෙන්න ඕනේ. මම කිව්වා කියලා මම ඔන්න සාප කරනවා ඔබ මට මේ කරපු දේ නිසා අපායට ඵලයල්ලා. යයිද? එහෙම යන්නේ නැහැ පින්වත්නි. ඔය පින්වතුන්ලට මගේ කර්මය තීරණය කරන්නත් බෑ මට ඔය පින්වතුන්ලගේ කර්මය තීරණය කරන්නත් බෑ. අපි එක එක්කෙනාට උපකාරයක් විතරක් කරගන්න පුළුවන්. හැබැයි කර්මය නම් තමන් විසින් කරගන්න කුසල පදනම මත පවතින එකක් නිසා වෙනත් එකක් මත පවතින එකක් නෙවෙයි. තේරුණාද? ඔබ පින්වත්නි මේ සසර ගැන හොඳ අවබෝධයකට එන්න. ඔබ මේ සසර ගැන හොඳ අවබෝධයකට ආවහම දැන් පින්වත්නි අපි කාටවත් බය වෙන්න ඕනේ නෑනේ. තේරෙනවනේ මේ ජීවිතේ සිංහෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්. මම මගේ ජීවිතේ කරලා තියෙන කුසල කර්ම නම් වැඩිපුර. අකුසල කර්ම කරලා නැත්තම් කවුරුත් ඡාප කළා කියලා, කවුරුත් බැන්න කියලා, කවුරුත් ගැහුවා කියලා, මගේ ගෙදර ගම් වතුරට අහු වුණා කියලා මට අපායකට යන්න වෙන්නේ. මට සංසාරිකව දුක් විඳින්න වෙන්නේ. පින්වත්නි ඔබ කරගත් ප්‍රබල කර්මය නවත්තන්න දෙවියන්ටවත් බැහැ. බ්‍රහ්මයන්ටවත් බැහැ. මාරයෙක්ටවත් බැහැ. සමහර වෙලාවට ඔය පින්වතුන්ට මතක තියෙන පඬිතු සාමණේර මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රය ඇවිල්ලා හුලම් හමන ගස් ටික නැවැත්තුවා. මාරයටවත් බාධා කරන්න බැහැ. කුරුල්ලෝ තටු ගහන ශබ්දේ නැවැත්තුවා. විකාල භෝජනයට වෙලාව පණිය කියලා සූර්යය අල්ලන් හිටියේ. බලන්න කර්මයේ ප්‍රබලත්වය. ඒ නිසා ඔබේ මේ ජීවිතය කාටවත් යටත් නැහැ. පැහැදිලිද? කාටවත් යටත් වෙන්නත් එපා. අපි කිසිම කෙනෙක් අසරණ නැහැ. මොකද අපිට භාග්‍යවතුන් වහන්සේගේ සරණ ලැබිලා තියෙන නිසා. අපි කිසිම කෙනෙක් අසරණ නැහැ අපිට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ලැබිලා තියෙන නිසා. අපි කිසිම කෙනෙක් අසරණ නැහැ මේ කල්යාණ මිත්‍රත්වය දෙන්න මේ ධර්ම කතාව කියලා දෙන්න අපිට සංගලත්වය වැඩි ඉන්න නිසා. ඔබ අසරණ නැහැ පිටපැත්තේ. කර්මය කියන එක හොල්ලන්නත් ධර්මයට පුළුවන් ද බැරිද? කර්මය කියන එක හොල්ලන්නත් ධර්මයට පුළුවන්. අජාසත් හැලෙන්නේ නැහැ. අජාසත් තාත්තා මරුවා. හරියට කර්මයේ විපාක දුන්නා නම් කල්පයක් නිරේ. හැබැයි ප්‍රථම ධර්ම සංගායනාව කරලා අතිශය පාරිශුද්ධ භාවයෙන් බුද්ධ ශාසනයට පැහැදිච්ච නිසා අජාසත් කල්පයක් නිරේට ගියේ. කල්පයක් ගියා නම් ගොඩේන කාලයක් හොයාගන්න බෑ. කල්පයක් කියන්නේ දීර්ඝ ප්‍රමාණයක්. අජාසත් නිරේට ගියේ අවුරුදු 60000කට විතරයි. අවුරුදු 30000 ඒ ලෝකෙම නිරේ පහලට 30000 උඩට බලන්න කොනේ කල්පයක් පැහෙන්න තිබ්බ එක කීයකට අඩු කරගත්තද? එහෙනම් අම්මා තාත්තා මරුණා. දැන් කර්මයක් වෙලානේ. පිළිසරණක් නැද්ද? මොකක්ද පිළිසරණ?
ධම්මෝ සදං සමංගatti. ධර්මයේ කියන ඔබට පිළිසරණ පිණිස පවතිනවා නම් ඔබට යම්කිසි කාලික පින්වත්නි ජීවිතයේ එක දිගටම නරක දේවල් වලට අත්විඳින්න මුහුණ දෙන්න වෙනවා නම් ඔබ මොකද කරන්න ඕන? ඔය කොහේ හරි ගිහිල්ලා දන්න තරම් මන්තර මතුරුල එනවට වඩා ඔබ කුසල කර්ම වලට යොමු වෙන්න. ඔබ ජීවිතේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පිළිමයකට මලක් පූජා කරලා බලන්න. වැලි වලින් හරි චෛත්‍යයක් හදලා මලක් පූජා කරන්නේ වැලි වලින් හරි. ධර්ම දානයක් සිද්ධ කරගන්න ජීවිතේ ස්වාමීන් වහන්සේ නමකට හරියට අටපිරිකරක් පූජා කරන්න හොඳට පොරවන්න පුළුවන් විදිහට තුන් සිවුරක් හදලා හොඳ පාත්‍රයක් හදලා ඒ පාත්‍රය ශ්‍රද්ධාවෙන් කළු කරලා හරියට ඉදිකට්ටක් නූලක් පෙරහන් කඩයක් දැලිපියක් දාලා හරියට ජීවිතේ එකපාරට අටපිරිකරක් පූජා කරගන්න. ඔබට ජීවිතේ වර්ධිනවද බලන්න. සෙනසුණක් හදනවා පන්සලක් හදනවා කියලා ආරංචි වුණොත් චෛත්‍ය ගණන් එපා. එක සිමෙන්ති කොටයක් පූජා කරගෙන බලන්න ඔබට වරදක් වෙයිද කියලා. සංඝයේ දින්නම් වෙනස් අපිට එපා. සංඝයාට ධර්මයට භාග්‍යවතුන් වහන්සේට මේ පූජාවක් කරගෙන බලන්න. මේ කර්මය කියන එක නම් හරි පුදුමයි. කර්මය කියන එක ඔබට අද කන්න ටිකක් ලැබෙනවා නම් ඔබ සංසාර ජීවිතේ කරගත්තු කුසල කර්මයක විපාකයක්මයි. එක වෙලාවක ස්වාමීන් වහන්සේ නමක් පින්නපාතේ වඩිනකොට මේ ගෝවියෝ සීසානම දැන් ඒ කාලේ අද වගේ ට්‍රැක්ටර් තිබ්බේ නැහැ. කාව ධම්මල දෙහැවි ගොනුන් ධම්මල තමයි හැවි. ස්වාමීන් වහන්සේ පින්නපාතේ යනවා දැකලා ගෝවියෝ ටික මොකද කරන්නේ? හීහානක නවත්තලා කුඹුරේ උඩට ඇවිල්ලා ස්වාමීන් වහන්සේට වඳින්න ගියා. හරකුන්ට පොඩි විවේකයක් ලැබුණා. ලැබිච්ච විවේකයෙන් ඔළුව උස්සලා ස්වාමීන් වහන්සේලා දිහා බලලා චිත්ත ප්‍රසාදයක් මේ හරක් ටික ඇති කරගත්තා. කුසලයේ කොච්චරක්ද කියනවා නම් තිරිසනාත්ම භාවයෙන් මිදලා දිව්‍ය ලෝකයකට ගියා කියලා සිහිපත් කරලා තියෙනවා. බලන්න. දැන් අපි මේ බය වෙන්න ඕනි කාලයක් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ නමක් දිහා බලලා චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන ගවයන් පවා සුගතිගාමී වුණා නම් අපි බය වෙන්න ඕනි කාලයක්ද මේ? ඔබට කොච්චර ස්වාමීන් වහන්සේලා ඉන්නවද? පාරක ස්වාමීන් වහන්සේ නමක් දැක්කොත් 12ට කලින් නම් විකාල භෝජනයේට කාලය නෙමෙයි නම් යම් කිසි දානයක් ගන්න කාලය නම් උදේ 5:00 12ක් වගේ කාලය ඇතුළත දැක්කොත් ස්වාමීනි ගිලන්පස් එකක් බලගමුද? දාන ටිකක් බලඳලා දෙන්නේ. ස්වාමීනි මම මේ වැඩට අරන් යන දානක තියෙනවා මේක වහන්සේ පිළි අරගෙන වහන්සේගේ දානේ පහසු කරගන්න කියලා. එක ස්වාමීන් වහන්සේ නමකට ජීවිතය ඔබ සලකලා තියෙනවද බලන්න. තියෙනවා නම් සතුට වෙන්න. නැත්තම් දුක් වෙන්න. ගවයන් ස්වාමීන් වහන්සේලා දිහා බලලෙවෙනි චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තා නම් ඔබ ඔබේ ජීවිතේ මෙවැනි ස්වාමීන් වහන්සේලා මොකට දානයක් මානයක් දීලා පෙන් ටිකක් පූජා කරලා කකුල් දෙක ගාවේ වැද වැටිලා තියෙනවා නම් බික්කුණම් පන පසන්නේන චිත්තේන දස්සන මූලකනාති පුඤ්ඤානි භික්ෂුවක් දැකී මාත්‍රේ උපදින කුසලේ කප්ප සත සහස්සම්මි කල්ප ගානක් යනකම් චක්කුම්හි ඇස්වල වාත පිත්තාදි දෝෂෝ නහෝති. ඇස්වල එහි සුදමතු වී අරව මේවා ඒව මතු වෙන්නේ නැහැ කියලා සිහිපත් කරනවා. ඔබට දැන් යම් අක්ෂිරෝගයක් තියෙනවා නම් සංසාරේ මේ එන දුර්භික්කනේ භයානක සංසාරේ ඔබට මොකක් වෙලා නැද්ද? කල්ප ගාන භික්ෂු දර්ශනයක් වෙලා නැහැ. සංඝ දර්ශනයක් වෙලා නැහැ. හැබැයි දැන් මේ ජීවිතේ ඔබට සංඝ දර්ශනයක් නැද්ද? තියෙනවද? කොච්චර තියෙනවද? එහෙනම් මේ ගස් කරගන්න කුසල කර්ම පොඩි නෑ පිටපත්. චක්කූනි රතන විමානීය උග්ඝාටිත මණික වාග සදිසානි. ඇස් රත්තරන් විමානීය කැටි වෙච්ච මණික් වගේ ලස්සන වෙනවා. සංඝයා දැකීම මාත්‍රේ. ඔන්න බලාගන්න පින. පාරේ යනකොට කුණු කාණුවක සිවුරක් තියෙනවා දකින්න. මොකද කරන්න ඕනේ? පන්තේ දිස්වාන කාසාවං චඩ්ඩිතං මිල්හමක්කිතං. පාරේ තේනවා දැක්කොත් සිරස්මින් අංජලින් කත්වා අත් දෙක ඔළුවට අරගෙන වදින්න වන්දිතබ්බං ඉසිද්දයන් මේ ඍෂිවරුන්ගේ දජයයි කියලා වදින්න මගේ පින්වත්නි ඒකත් ඔබට කුසලයක්. ස්වාමීන් වහන්සේ නමක් හවස් වරුවක පාරේ දැක්කොත් ගිලන්පස ටිකක් පැන් වීදුරුවක් අරගෙන පූජා කරන්න අමතක කරගන්න එපා. දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක්, බොහෝ කුසල කර්ම රැස් කරගන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයක්, නිර්වාණයට පදනම ලබා ගන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයක්. තැවි ඉන්න එක නෙමෙයි කරන්නේ.
තැවි ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. පුළුවන් තරම් මොකක් කරගන්නද? කුසලයට බර වී කුසල කර්ම වල නිරත වීමයි කල යුත්තේ. එයින්ම ඔබට ලෝකෝත්තර මාර්ගය උපදිනවා. එයින්ම ඔබට ලෝකෝත්තර මාර්ගයේ වැඩිවීමට කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. එයින්ම ඔබේ කෙලෙස් දුක් ප්‍රහීන වෙයි. ඊළඟට දැන් මේ බලන්න බණහන එක ඔය පිඟුතුල අහලා ඇති බණහපු ගැරඩි බණහපු ගෙම්බු මේ අර මතකද මණ්ඩුක කියන මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කලින් ආත්මේ ගල්ගරා පොකුණු තීරේ හිටපු ගෙම්බෙක්. බුදු කෙනෙක් බණ කියනවා දැකලා කන තියාගෙන ඉඳලා ඒ ස්වරයට කන තියාගෙන ඉඳලා මැරිලා ගිහින් දිව්‍ය ලෝකෙක උප්පත්තිය ලැබුවා. සෝවාන් වුණා මණ්ඩුක දිව්‍ය පුත්‍රයා. බලන්නකෝ බණහපු ගෙම්බොන්ටත් එහෙම වුණා නම් අර කිරිවවුල් 500 කතාව මතක ඇති. ගල් ගුහාව කෙල්ලිලා යට භික්ෂුන් වහන්සේලා දෙන්නෙක් අභිධර්මයේ දේශනා කරනවා. සජ්ජායනා කරනවා. දැන් කිරිවවුල්ට අභිධර්මයේ තේරෙනවා කියලා එකක් නෑ. මේ කිරිවවුල්ට අභිධර්මයේ තේරෙනවද? නමුත් කන තියාගෙන හිටපු කුසලයෙන් ස්වරයට ඇලීම් වශයෙන් කන තියාගෙන හිටපු කුසලයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ගෞතම නමින් පහළ වෙලා අභිධර්මයේ දේශනා කරලා පහළට එනකොට මේ කිරිවවුල් 500 දෙනාම සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය 500ක් බවට පත් වෙලා මහරහතන් වහන්සේලා බවට පත් වුණේ නිකම් නෙමෙයි අභිධාර්මික භික්ෂුන් වහන්සේලා හැටියට. කිරිවවුල්ට එහෙම වුණා නම් දැන් ඔය කිරිවවුල්ට මොනාරි මේ කියනවා තේරෙනවද? ඇත්තනි කියලා හරිනේ. දැන් ඔය සාදු කිව්වනේ සද්ධම්ම දේශනා කාලේ සාදු තිබහසති බණ කියනකොට නිකම් මේ සතුටට සාදු කියලා මුකතෝ වායතෝ ගන්ධෝ සංසාර ජීවිතේ කටින් නිල්මහන විශ්වද හැමෝයි කියලා සඳහන් වෙනවා. බලන්නකො මේ කරගන්න කුසල කන්දරා. දැන් එහෙනම් අපි දැන් කියනකො ඔබ අසරණයිද? ඔබ තැවි ඉන්න ඕනිද? නැහැ. මේ බණක් කියවන එක, බණක් අහන එක පිටදී මේක හරියට හීනයක් වගේ. මම සමහරක් වෙලාවට මගේ S2 පීදගෙන බලනවා ඇත්තටම මම මහාන වෙලාද කියලා. ඇත්තටම මේ පැවිද්ද ලැබිලාද කියලා බලනවා. ඇයි? මේක පුදුම සහගත අවස්ථාවක්. පිටදී මේ වෙලාවේ තැවි ඉන්න එක. සමහරක් විට අකුසල් කර්ම කියලා ඇති. අපි මේ ධර්මයේ දැනගන්න කලින් ඕන තරම් අකුසල් කරලා තියෙනවානේ. ඒව දැන් ඉවර. ඒව ගැන තැවි ඉඳලා වැඩක් නැහැ. කරපු අකුසල් වලට තැවෙන කාලෙත් හොඳ කුසලයක් කරගන්න පුළුවන් නම් ජීවිතයේ අවසාන කාලේ වෙනකොට ගරුක කර්මයක් තිබ්බේ නැත්තම් ආසන්න කර්මය හරි යහපත් වුණොත් ආචින්න කර්මය හරි නිතර කරපු කුසලයක් ඔබට මතක් වුණොත් දැන් පිටදී මම ඊයේ පෙරේදා ගෙදරකට ගියා. යනකොට මේ නිවසේ පින්වතුන්ලා අම්මා තාත්තා කොළඹ නිතර ධම්සක් පැවතුම් සූත්‍රය අහනවා. නිතර අහනවා. හැමදේම උදේ නැගිට්ටාම පුරුද්දක් විදියට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දාලා හරිම ආසාවෙන් ඒක අහගෙන ඉන්නවා. ඒක කියනවා මම ටික දවසක් ගිහිල්ලා බලනකොට මේ ධම්සක් පැවතුම් සූත්‍රය යනකොට ඒ අම්මා තාත්තා ගෙදර ඉන්න ඔක්කොලම මේක සජ්ජායනා කරනවා. දන්නේම නැතුව මේගොල්ලන්ගේ කටින් මේක නිමිනෙනවා. දැන් මේක ආචින්න කර්මයක් විදියට පුරුදු වෙලා මරණාසන්න මොහොතේ මේ ධම්සක් පැවතුම් සූත්‍රය මතක් වුණා. මේකේ අර්ථ ටික මෙනේ මානසිකාරිය වුණා. මේක නිකන් කවුරු හරි කියනවා ඇහුණා. සංසාරික ජීවිතේ කොච්චර පිළිසරණක් ලබන්න පුළුවන්ද කියලා බලන්න. එනිසා පින්වත්නි මම ඇත්තටම ඔබට මේ කියන්නේ ඔබ තේරුම් ගන්න ඔබ මේ ලබලා ඉන්නේ මනුෂ්‍යාත්ම භාවයක්. මම මේ ධර්ම දේශනාව නිවන දක්වාම ගෙනියන්න නැතුව මේ ටික කියන්නේ. හරිද? නිවන දක්වාම කතා කරන්නේ නැතුව මේ ස්කන්ධ දුකය, මේ ස්කන්ධ ආදීනම සහිතය, මේ ස්කන්ධ වල නොඇලෙන්න මෙතනින් උදේවි උපදිනවාය, එතනින් භංගානුපස්සනාව උපදිනවාය කියලා මේ ඈතට ගෙනියන්නේ නැතුව ඔබ ඔබේ ජීවිතේ වටිනාකම තියෙනවා. ඒක හැමදේම කරන්න පුළුවන් එකක් නෙමෙයි. නිතර හැකි සෑම හැමදේම ඉරිදට පන්සලකට යන්න පුරුදු වෙන්න. හැමදේම ඉරිදට බණ ටිකක් අහන්න පුරුදු වෙන්න. ගෙදර ඔබ නිදා ගන්නකොට අම්මට පුතාට දුවට තාත්තට ඇහෙන රේඩියෝ එක බණ චුට්ටක් දාලා මුළු ලෝකෙටම ඇහෙන සින්දු දානවා වගේ නෙමෙයි. සෝබනේට නෙමෙයි. අපි බණ අහනවා කියලා පෙන්නන්න නෙමෙයි. ඔබට බණ ඇහෙන ගානට මේ රේඩියෝ එකේ වොලියුම් එක ටිකක් ශබ්දය ටිකක් හදාගන්න. ඔබට පුළුවන් නම් නිින්දට යන එක විනාඩියක් කමක් නැහැ මේ බණපදයක් ඔළුවට ගන්න. ඔබේ ජීවිත වෙනස් වෙනවා මගේ පිළිගන්න. ඒ නිසා
තමන් කරගත් කර්මය කම්මස්ස කෝම්හි කම්ම දායාදු කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ. මම මේ හොඳ පැත්තට කිව්වේ ඔබ හොඳ දේවල් විතරක් කරලා තියෙනවා නම් ඔබේ ජීවිතේ කවදාවත් වර්ධින්නේ නැහැ. ඒ වගේම තමයි අකුසල කර්මයන් වලට නම් බය වෙන්න නොහිතා දුරදිග නොබලා කරන සමහරක් දේවල් ජීවිත කාපිගමි අකුසලය නම් කරන කලට පව් මිහිරිය මේසේ විඳින කලට දුක් දැඩි වේගිසේ කියලා දුන්නේ එකයි. කරනකොට මේක ලොකු ගාණක් නැති වුණාට විපාක භාවයට එද්දී නම් මගේ රත්තරන් පින්වත්නි විඳින්න වෙන දුක්ඛිත ප්‍රමාණය ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. එක කතාවක් විතරක් කියන්න. ආලෝකී ලෝසක මහරහතන් වහන්සේ ගැන අහලා තියෙනවද? මේ ලෝසක මහරහතන් වහන්සේ පෙර ආත්ම භාවයක පන්සලක ලොකු ආමතුරු කෙනෙක්. කවුද? පන්සලක ලොකු ආමතුරු කෙනෙක්. උන්වහන්සේගේ පන්සලක දවසක් වැඩිය ගුණ සම්පන්න රහතන් වහන්සේ නම. රහතන් වහන්සේ හරියම ප්‍රසාදනීයයි. දැක්කාම හිත පහදිනවා. පන්සලට ආපු දායකයෙක් පළවෙනියට රහතන් වහන්සේව දැකලා ප්‍රසාදනීය නිසා ස්වාමීනි අපේ ගෙදර දානයක් තියෙනවා. දානෙට වැඩම කරන්න පුළුවන්ද කියලා ඇහුවා. අනේ පුළුවන් වඩින්නක් කියලා ආරාධනාව බාරගෙන දෙවැනියට පන්සලේ ලොකු හාමුදුරන්ට ආරාධනා කළා. දැන් පන්සලේ ලොකු හාමුදුරන්ට මොකද වුනේ? ටිකක් අර අපි කියන්නේ ජෙලස් කියලා. ඒ වගේ එකක් මුලින්ම මෙයාට කතා කළා. මෙයා හැමදේම මෙහෙ හිටියොත් එහෙම මට ලැබෙන දාණේ නැති වෙයි. දැන් මෙහෙමනේ පින්වත්නි. දැන් මේ ශාසනය උනත් ටිකක් පිළිහෙගෙන යනවා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බානත්තාය කියලා මහාන වෙලා සමහර වෙලාවට අටපිරිකරේට රණ්ඩු වෙන වෙලාවල් තියෙනවා. මේ කියන්නේ ඒ භික්ෂුව නම් නෙමෙයි. ශාසනය වර්ධවාගත්තු අර කුසතන වර්ධවාගත්තු කෙනා තමන්ගේ අතත් කපා ගන්නවා වගේ පැවිද්ද වර්ධවාගෙන ශාසනය වර්ධවාගත්තු අය නැතුව නෙමෙයි. නමුත් මේ විහාරාධිපති ස්වාමීන් වහන්සේට මේ සෙදේමුණා පින්වත්නි ඉරිසියාවෙන් පහවදා දානට යන්න නැගිටලා ගෙඩියට ගැහුවයි කියන්නේ නියපොත්තේ. ඇයි? අර ස්වාමීන් වහන්සේට ඇයි කියලා. ගෙඩියට නියපොත්තෙන් ගහලා දානට ගියාම ගෙදර දායකයා ඇහුවා ස්වාමීනි අනිත් ස්වාමීන් වහන්සේ වැඩි නැද්ද? මේ දැන් උන්වහන්සේට කොටවන්නත් එපයි. මම බලන්න උදේම නැගිටලා ඔක්කොම වත් පිළිවෙත් කරලා ගෙඩියටත් ගහලා ආවේ. දැන් බොරුත් නෙමෙයි ගෙඩියට නියපොත්තෙන් ගැහුවා. ගෙඩියටත් ගැහුවා මේ උන්වහන්සේ නම් හරිම කම්මැලි හාමුදුරුවෝ කෙනෙක්ද කොහෙද තාම නැගිටින්නේ ආවේ නැහැ මෙහෙමයි කියලා කිව්වා. ඊට පස්සේ මේ දායකයෙකු අනේ ස්වාමීනි ගවන් මහන්සියට නිින්ද යන්නේ නැති ඔබ වහන්සේ දානි වළඳන්න යනකොට අරන් යන්න දානි ටිකක් දෙන්නම් ගිහින් ඒ ස්වාමීන් වහන්සේටත් දෙන්න කිව්වා. බලන්න මේ පුංචි තැන් මේ පුංචි තැන් සසරේ වරදින්නේ. යනකොට පින්වත්නි දැන් පාත්‍රෙත් අරගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේ නිකම් පාත්‍රය අරලා බැලුවා මොනවද දන්නේ තියෙන්නේ. බලනකොට ප්‍රණීත ආහාරය කල්පනා කළා මේක ගිහිල්ලා දුන්නොත් නම් උන්වහන්සේ අපේ මේ ගමේ හොඳ ආහාර ලැබෙනවා කවදාවත් මේක දාලා යන්නේ නැති වෙයි කියලා දාන ටික දැම්ම ගිනි ගොඩකට. ඔන්න බලාගන්න කර්ම විපාක. ගිනි ගොඩකට දැම්මා. රහතන් වහන්සේට පූජා කරපු දාහනේ ගිනි ගොඩකට දැම්ම නිසා ඊළඟ පාර අවුරුදු ප්‍රකෝටි ගානක් පිළ නිරයක පැහිලා තිරිසන්නාත්ම භාවවල ආත්ම භාව 500ක් දුගියෙක් වෙලා දුප්පත් වෙලා ආත්ම භාව ගණනාවක් ඉපදිලා රහත් වෙන්න පින තියාගෙන සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ගාව පැවිදි වෙන්න පින තියාගෙන පැවිද්දටපත් වුණා. පිටින් ඉඳුල් කන කෙනෙක් බවට පත් වෙලා හිටියේ. පාරේ තියෙන පිඟුතුල දැකලා නැද්ද? කුණු ඇහිඳගෙන කනාද? කුණු ගොඩවල් අස්ස බැහැගෙන කුණු ඇහිඳගෙන කන මිනිස්සු තවමත් මේ රටේ ඉන්නවා. මේ ලංකාවේ ඉන්න ඕන තරම් මේ ලෝකෙ ඉන්න ඕන තරම් අපිට නම් අපොයි කියලා හිතෙන කුණු මේගොල්ලෝ කිසිම පිළිකුලක් නැතුව අත දාලා තෝරලා පිළිදාලා කනවා. සමහරක් විට තවත් මේ සංසාරික වෙන ලෝසකල වෙන්නත් පුළුවන්. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ගාව පැවිදි වෙලා මල්ලිකා දේවිය අසදෘශ මහා දානිය දෙද්දිවත් බඩකට පිරෙන්න දාහන ලැබුණේ කියනවා. රහත් වෙනකම් අවසානයේ රහත් වෙලා කවුරුහරි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත ගියත් ලෝසක මහරහතන් වහන්සේ එක්ක සාරිපුත්‍ර මහරහතන් වහන්සේටවත් දාන්නේ පෞකාරයෝ ඉන්න තැන ගුණවන්තයෙකුටත් නොලැබීම කියන එක වෙන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේව තියලා තමයි හැමදේම පිණ්ඩපාත යන්නේ. දානේ එවනවා එන්නේ නැහැ. සමහරක් වෙලා දසදෘශ දානිය දෙනකොට පාත්‍රයට දානෙ බෙදන්න එනකොට පාත්‍රය බලනකොට පාත්‍රය පිරීලා වගේ පේනවා. කොහොමද කර්ම විපාකය? පිරීලා වගේ පේන නිසා අනේ තවත් බෙදුවොත් ආර්යයන් වහන්සේගේ සිවුර හැලෙයිනි කියලා බෙදන්න නැතුව යනවා. දැන් ඔය පින්වතුන්ලත් එහෙම යනවනේ සමහරක් වෙලාවට.
බෙදන්නේ නැතුව යනවා. ඉතින් අපි කවදාවත් මේ අනේ ගේන්න ආයි ගේන්න මට බෙදුවේ නැහැ. මෙහෙම කියලා රණ්ඩු වෙන්නේ නැහැනේ රහතන් වහන්සේලා. කොහොමත් එහෙම කරන්නේ නැහැ. නේ? මොකද උනේ අවසානයේදී පිරිනිවන් පාන දවසේ විතරයි චතුමදුර ටිකක් බඩකට පිරෙන්න. ඒක සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ මහා කරුණාව නිසා ලැබුණ. අතේ තියාගෙන කවලයි ලැබුණයි කියලා කියන්නේ. බලන්න එක බත් එකයි ගිනි කොටට දැම්ම ඔබ කාටවත් ඊර්ෂ්‍යාකම් කරන්න යන්න එපා. කාටවත් කෝකකම් කරන්න යන්න එපා. මේ ජීවිතේ ස්ථිර නැහැ. මේ දරුවෝ ස්ථිර නැහැ. ඒගොල්ලෝ නිසා කායික වාචික මානසික දුස්චරිත වලට පැමිණෙන්න එපා. පරිස්සම් වෙන්න. පුළුවන් තරම් අකුසල කර්ම වලින් පරිස්සම් වෙන්න. කායික දුස්චරිතයෙන්, වාචික දුස්චරිතයෙන්, මානසික දුස්චරිතයෙන් හිතින්වත් කාගේ හරි දෙයක් දැකලා අනේ සාදු සාදු සසර දීපුවා ලැබිලා නේද කියලා අනුමෝදන් වෙන්න. අනුමෝදන් වෙනකොට ඔබට පින්කම කරන කෙනාට වඩා කුසල රැස් වෙනවා. දැන් කෙනෙක්ට මේ පින්කම දැකලා අපි බලන්න උන්දලගේ ලොකුකම. ඔව් හිතෙන්න පුළුවන් අපිට කිව්වෙත් නේ මෙහෙමයි මහලුකුවට මෙහෙමයි කරන්නේ අපිත් පින්නක කරන්න. දැන් මේ පවුනේ කරගන්නේ නේ මානසික දුස්චරිතයට ඇවිල්ලා මෙවැනි පින්කම් දැකලවත් සතුට උපදවා ගන්න බෑ. ඇත කෝක සිත් ඇති මිනිසුන්ට. හැබැයි කෙනෙක්ට පුළුවන් නම් අනේ අපිට මෙහෙම බණ ටිකක් අහන්න දුන්නානේ. අනේ කොයිතරම් භාග්‍යයක්ද. අබුද්ධෝත්පාද කාලයක් නෙමෙයි මේ. බුද්ධෝත්පාද කාලයක්. කල්යාණ මිත්‍ර සේවනය ලබා දුන්නානේ. අනේ සාදු සාදු. මමත් දිනක මෙවැනි ධර්ම දානයක් මෙවැනි ධර්ම ලාභයක් අත් කරලා දෙනවන්නේ කියලා සතුටු වුණොත් ඇතන් විට කරගත්තු කෙනාට ඔබ හිතන්නකෝ දිව්‍ය ලෝකෙක රිදී මාලිගාවක් තනුණා කියලා හරියට අනුමෝදන් වුණොත් ඔබට පුළුවන් ඊට වඩා උඩ දිව්‍ය ලෝකෙක රත්තරන් මාලිගාවක් හදාගන්න කුසල කර්මය අනුමෝදන් වෙලා. එහෙම වුණා අනාථපිණ්ඩික සිටුතුමාට. අනාථපිණ්ඩික සිටුතුමා තමන්ගේ ආරාමයේ පූජා කරලා ඉවර වෙලා කුසලයේ අනුමෝදන් වෙනකොට වැඩක් වැඩි වෙන්නේ නැතිනේ. කාර්ය බහුල වීම නිසා කුසලයෙන් ඇති වුණේ දිව්‍ය තලයක රිදී විමානයක් විතරයි. වැටෙනුත් එහා හිටපු කෙනෙක් සාදු සාදු කියලා අනුමෝදන් වෙලා ඊට උඩ දිව්‍ය ලෝකෙක රත්තරන් විමානයක් පහල කරගත්ත කියලා සිහිපත් කරලා තියෙනවා. මේ කුසල අකුසල කර්ම ගැන හරියට දැනගෙන දීර්ඝ කාලීනව බණ කියන්න බෑ කාල වේලාව ඉවර වෙලා තියෙන නිසා. හැබැයි බය වෙන්න එපා. ඔබ අසරණ නැහැ. ඔබට කල්යාණ මිත්‍රයන් ඉන්නවා. ඔබට මේ කල්යාණ මිත්‍ර ධර්මයේ තියෙන ඔබ අන්ධ බාල පු탁ජනෙක් නෙමෙයි. ඔබ කල්යාණ පු탁ජනෙක්. පු탁ජනයි නම් අන්ධ බාල පු탁ජනේ ආර්ය ධර්මයට දක්ෂ නැහැ. ආර්ය ධර්මයේ හැසිරෙන්නේ. අරියාණං අදස්සාවි ආර්යයන්ව දකින්නේ නැහැ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂයන්ව දකින්නේ නැහැ. සත්පුරුෂ ධම්මස් අකෝවිදෝ මේ සත්පුරුෂ ධර්මයේ දක්ෂනේ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ මේ සත්පුරුෂ ධර්මයේ හික්මන්නේ. හැබැයි ඔබ අන්ධ බහල ප්‍රත්‍යක්ෂණයක් නෙමෙයි. ඔබ කල්යාණ ප්‍රත්‍යක්ෂණයක් නිසා ඔබට පුළුවන් හරියට හිත හදාගෙන එක බලක් මේ බුදු පිළිම ඉස්සරහින් පූජා කරන්න. ඒ කුසලයෙන් නිවන් දකිනාත්මේ දක්වා දුගතිගාමී නොවෙන්න ඔබට හයිය තියෙනවා. ඒ කුසලයෙන් දිනක නිර්වාණයටපත් වෙලා නිවිල යන්න ඔබට හයිය තියෙනවා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ තමන්ගේ කුඹුරේ වී වගා කරන වී ටික භාග්‍යවත් බුදු කෙනෙක්ට අරමුණු කරගෙන ධානයක් හදලා පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා. බලන්න ධාර්මික ප්‍රාර්ථනාවන් සමෘද්ධ වෙන විදියට පින්කම් කරන්න සල්ලි ඕනේ නෑ. පින්කම් කරන්න ධාර්මික ප්‍රාර්ථනා විතරයි ඕනේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පෙර ආත්ම භාවයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ ප්‍රාර්ථනාවක් කළා. මේ කුඹුරෙන් වී ටික පූජා කරපු කුසලයෙන් මට චිර රාත්‍රාඥ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබෙමින් යම් බුද්ධ ශාසනයක පළවෙනියටම ධර්ම අවබෝධය කරන කෙනා බවට පත් වෙන්න අවස්ථාව ලැබේවා. එක ප්‍රාර්ථනාව යට්ට කතාව ආපදානිය සිහිපත් කරනදී එයින් ගිහිල්ලා මගේ පින්වත්නි බුදු කෙනෙක් පහළ වෙලා බලන්න වාස්ත්‍යයක තරම් ආලාර කාලාමව බැලුවනේ උද්දකරාම් පුත්තව බැලුවනේ බලන්න මේ ප්‍රාර්ථනාව ස්වභාව ධර්මයේ හදලා දෙන හැටි පළවෙනියටම බණ ටික කියන්නේ කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය අස්සදි මහානාම කියන පස්වක දවසන් අතර තවුස් සැඳුම් ඇදගෙන ඉද්දී සෝවාන් ඵලයටපත් වුණේ අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බොහෝ කොණ්ඩඤ්ඤෝ කියලා බුදු කෙනෙක් පළවෙනියට මුදම් මැඩුවේ කොණ්ඩඤ්ඤ දැනගත්තාය කියලා කරපු එක ධාර්මික ප්‍රාර්ථනාවක් නිසා. වස් කාලය ඇවිල්ලා තියෙන
පින්කම් රාශියක් කරගන්න පුළුවන් කාලයක් මේ බල ටික අහපු කුසලයෙන් මට මෙවැනි ආකාරයෙන් නිර්වාණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ආකාරයෙන් ඔබට මේ උතුම් ධර්මය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව ධර්මදේශනාව අද දවසේ මේ උතුම් ධර්මදේශනාව විශේෂයෙන්ම ඔබට මේ කර්මඵලය මේ කොහොමද ක්‍රියාත්මක භාවයටපත් වෙන්නේ අපිට ලැබිලා තියෙන මේ අවස්ථාව කොයි ආකාරයකටද කියන කාරණාව ගැන දැනගන්න. මේ ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි ජයන්ති ප්‍රතිරාජ මහත්මිය පින්වත් අම්මා පවුලේ සෑම සියලු දෙනා ඒ වගේම නිල්මිනී බුලත් සිංහල මහත්මිය පින්වත් අම්මා අපි පවුලේ සියලු දෙනා සියලුම මිතුරු මිතුරියන්ගේ උදව් උපකාරය ඇතුළු ත්‍රිවිධ රත්න ආශිර්වාදය ලබාගෙන ජයන්ති ප්‍රතිරාජ මහත්මියට නිදුක් නිරෝගී සුව සම්පන්නිය සහ දීර්ඝායුෂ ලැබීමට සියලු දෙනාගේම නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව මේ ගිනාත්මක පින්වන්දන කරන්න. තමුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ සිටින අපගේ පූජනීය කල්යාණ මිත්‍ර පරම පූජනීය ගුරු දේවෝත්තම අපට බොහෝ පිළිසරණක් වෙමින් වර්තමානයේ ලක්දිව තුල වැඩවසන සංඝ මහානික්කයක් වෙනි උතුම් ලොකු ස්වාමීන් වහන්සේ මහාචාර්ය අවසරයි අපේ අත්ංගිනී නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන වන්දනීය පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අවසරයි නම් සිහිපත් කරන්නට මහාචාර්ය පූජනීය අපේ අත්ංගිනී රතන පාලා විදාන මහා ස්වාමීන් වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාගේ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ රැගෙන කටයුතු කළ පින්වතුන් හැම දිනාගෙම ශ්‍රවණය කිරීමට පැමිණි ඔබ හැම දිනාගෙම උදව් උපකාර කළ ඔබ හැම දිනාටම නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාති මෙපින් අනුමෝදන් කරගනිත්වා පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා කියලා කවුරුත් ඒ වගේම ඔබට පුණ්‍යානුමෝදනා කරනවා ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයට ඔබ සියලු දෙනාටම දායකත්වයෙන් ලැබෙන කටයුතු කරපු සියලු දෙනාටම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම ගුණ පිළිවෙත් පුරා ගන්න අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියෙන් සුඛ ප්‍රතිපදාකි පවිඥාවන්ගෙන් උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ කුසල හේතු වේවා පාරමී වේවා පාරමී දම් පිරේවා කියලා ඒ වගේම මෙහෙර විහාර ගම්දනව මනසනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගනිත්වා දෙව්ලොව සැනසෙත්වා දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා හැමදෙනෙක්ම සම්මා සම්බුදු සරණයි.